පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක් මාතෘකා පාඨයේ හැටියට යොදාගන්න කල්පනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ බිම්බිසාර මහරජුරුවන්ගේ අග්‍රමහේෂිකාව වුණ කේමා බිසව අරමුණු කරගෙන දේශනා කොට වදාළ ගාථාවක් තමයි ඒ ධර්ම මාතෘකාව කරගන්න බව සිහිපත් කළේ. යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කට කෝව ජාලා ඒතම්පි චෙත්වාන වජහන්ති දීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහාය. බිම්බිසාර මහරජුරු බුදුරජාණන් වහන්සේට ගොඩාක් සමීපදායකයෙක්. ලෞතුරා බුද්ධත්වය ලබන්නත් කලින් මහබෝසතාණන් වහන්සේට තමන්ගේ මුළු රාජ්‍යම බොහොම සතුටු සිතින් පිළිගන්නවපු කෙනෙක්. නමුත් බෝසතාණන් වහන්සේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජ්‍ය ප්‍රතික්ෂේප කළාට පස්සේ නැවත ආරාධනාවක් කළා ස්වාමීනී ලෞතුරා බුදු වුණාට පස්සේ ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ මගේ රාජ්‍යයට වඩින්න කියලා. ඒ ආරාධනාවත් බුදුරජාණන් වහන්සේ භාරගත්තා. එතකොට බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වය ලැබුවට පස්සේ රජගහනුවරට වැඩමකොට වදාලා. බිම්බිසාර මහරජ්ජුරුවෝ තමන්ගේ මංගල සම්මත උයන බොහොම චිත්ත ප්‍රීතියෙන් බුදුරජාණන් වහන්සේට පූජ කළා. ඒ උයනේ නම වේළුවන. වේලු කියලා කියන උණගස්වලට. මේ උයන සම්පූර්ණයෙන්ම උණ වනාන්තරයක් වගේ. ඉතාමත්ම නිශ්ශබ්දයි බොහෝම සිසිලයි භාවනා යෝගීන්ට ඉතාම හිත කරයි. මේ වටිනා උයන බුදුරජාණන් වහන්සේට පූජා කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ උයනේ පන්සලකුත් හැදුවා. අපේ බුදුරජාණන් වහන්සේ අන්න ඒ පන්සලේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. ඒ පන්සල හැඳින්වුවේ වේළුවනාරාමය කියලා. බිම්බිසාර රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා. සංසාරේ අනාදිමත් කාලයක් කරගෙන ආපු අකුසල ධර්මයන් සතර අපායට ගෙනියන්න තියෙන අකුසල් ඔක්කොම රජ්ජුරුවෝ ප්‍රහීන කරගත්තා. නැති කරගත්තා. සෝවාන් වුණ එකේ තියෙන ප්‍රධාන ලාභයක්. නැවත කවදාවත් සතර අපායට යන්නෙත් නෑ. මෙතෙක් සතර අපාය උපදින්න කරගත්ත අකුසල ධර්මයන් තියෙනවනම් සෝවාන් වෙනවත් එක්කම ඒ සියලුම අකුසල් අහෝසි වෙලාම යනවා. සෝවාන් වහන්සේ කවදාවත් අයි නිරේට යන්නේ සතර අපායට යන්නේ නෑ. මෙලොව විඳින යම් දුකක් තියෙනවා නම් ඒ ටික තියෙනවා. බිම්බිසාර රජ්ජුරුවෝ මේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වෙච්ච අති උතුම් සෝවාන් ආර්ය මාර්ගයේ ලබලා ඉන්නේ. දැන් රජ්ජුරුවෝ සසර ගැන හොඳටම දකිනවා. සසර ගැන හොඳටම දන්නවා. නමුත් බිම්බිසාර රජ්ජුරුවන්ට ලොකු කනස්සල්ලට හේතුවක් තිබුණා. ඒ තමයි රජ්ජුරුවෝ මෙතනට ඇවිල්ලා හිටියත් තමන්ගේ අග්‍රමහේෂිකාව මේ සසර ආරක්ෂාවක් ඇති තැනකට ළඟා කරගන්න බැරුව ගියා. නමුත් රජ්ජුරුවෝ හැම වෙලාවෙම උත්සාහ කළා. ඒ උත්සාහය අත්හැරීම නෑ. කේමා බිසව මොන ක්‍රමයෙන් හරි සංසාරෙන් සතර අපායෙන් ඈතර යන තැනට පත් කරවනෝමයි කියන වීර්යවන්ත අධිෂ්ඨානය තිබුණා.
රජ්ජුරුව එක දවසක් කල්පනා කළා කේමට වේලුවන උයන්න පිළිබඳව ලොකු ඇල්මක් ඇති කරවන්න ඕන කියලා. මොකද කේම බිසව යන්නේ නේ බුදුරජාණන් වහන්සේ ගාවට රූපයට නිග්‍රහ කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ රූපේ තියෙන ආදීනව පෙන්නනවා. නිග්‍රහ කරනවා නෙමෙයි. කෙසේ වෙතත් කේම එක නිසා යන්නේ. නමුත් රජ්ජුරුවන්ගේ උපාය කේම කොහොම හරි ගෙන්න ගන්න එක. බොහොම ලස්සනට ගීත ලියන්න පුළුවන් අය හොයාගෙන වේළුවනාරාමයේ පිළිබඳව ලස්සන ගීත ලියව්වා. නටන්න පුළුවන් නර්තන දක්වන අය ඒ අයත් හොයාගත්තා. මේ නගරේ බොහෝ තැන්වල මේ ගී කියන්නන් සඳහා අවශ්‍ය පහසුකම් සකස් කරලා ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරලා හැම තැනින්ම වේළුවනාරාම වර්ණනාව ඇහෙනවා. ඉතින් මේක අහගෙන හිටපු කේමා බිසව තමන්ගේ සේවිකාවන්ගෙන් අහනවා මෙච්චර ලස්සනට වර්ණනා කරන ඔය උයන මොකක්ද කියලා. ඒ සඳහන් කළා මහදේවිය ඒ වෙන උයනක් නෙමෙයි. ඒ පෙර ඔබේම වේළුවනේ ගැන යොය කියන්නේ. කේමට ලොකු ආසාවක් ඇති වුණා වේළුවනාරාමේ බලන්න යන්න. දැන් කේමට මේක පුරුදු නැති තැනක්ද? මේක පූජා කරන්න ඉස්සලා රජ්ජුරුවොත් එක්ක මේ උයනේ මොනතරම් විනෝද වෙන්නේ නැද්ද? මේක පුරුදු තැනක්. නමුත් දැන් සෑහෙන කාලෙකින් ගිහිල්ලා නැහැ. ඒ හින්දා කේම පහුවදා තමන්ගේ සේවිකාවොත් එක්කරගෙන වේළුවනාරාමයට ගියා. රජ්ජුරුවන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් වෙන්නයි එන්නේ. ඇය ප්‍රධාන වාහල්කඩෙන් ඇතුල් වුණා. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස පෙරටු කරගෙන ධර්ම දේශනා කරනවා. කේම ඈත තියාම දැක්කේ මහා පුදුම සහගත සිද්ධියක්. කේම අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ළඟ තරුණියක් බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. හැබැයි ඒ තරුණිය එතන ඉන්න බව පේන්නේ කේමට විතරයි. තරුණියක් එතන ඉන්නවා කියලා දන්නේ කේමයි බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුවත්ම දන්නේ. කාටවත් පේන්නෙත් නෑ. එතකොට මේ තරුණිය කිව්වේ භාග්‍යවතුන් වහන්සේ මවාපු රුවක් එතන තියෙන්නේ. හැබැයි ඒ රුව මවනකොට කේමගේ මානය නැතිවෙන්නම වැව්වා. ඇය 16 හැවිරිදි වයසේ වගේ. කේම දැක්කා බුදුරජාණන් වහන්සේ ළඟ පවන් සලනවා. කේමට දැන් තමන් පිළිබඳව තියෙන බැඳීමක් නේ. මම ලස්සනයි. කේමට තියෙන්නේ ඔය උපාදානය. නමුත් අර රූපය ලස්සනයි. කේමට හිතෙනවා ඇය ළඟ මම කොයි තරම් දුප්පත්ද. රුව ලස්සනයි. ඇගේ රුවත් එක්ක සංසන්ධනය කරනකොට මගේ රුව හරියට වැඳිරි රුවක් වගේ. කේමගේ මාන හොඳටම බිඳිලා. කේම ඇහැ අහකට ගන්නේ නැතුවම අර රූපය දිහා බලාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා කේම බැඳිලා මේකට. කේමගේ තණ්හාව දැන් තියෙන්නේ තමන්ගේ රූපයට නෙමෙයි මැරිච්ච මලකඳට. එහෙම නැත්නම් මවාපු රූපයට තමයි දැන් තණ්හාව තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ඒ රූපේ වෙනස් කළා. 16 හැවිරිදි වයසේ තරුණිය දැන් 18 වයසට වගේ ඇවිල්ලා. 20 වයසට වගේ ඇවිල්ලා. තව ටිකක් බලාගෙන ඉන්නකොට විවාහක තැනැත්තියක් වගේ වෙලා. තවත් ටිකක් බලාගෙනට එක දරුවෙක් හදපු අම්ම කෙනෙක් වගේ. තවත් ටිකක් බලාගෙන ඉන්නකොට දරුවෝ දෙන්නෙක්ගේ අම්ම කෙනෙක් වගේ. තවත් බලාගෙන ඉන්නකොට දරුවෝ 3-4 දෙනෙකුගේ අම්ම කෙනෙක් වගේ. දැන් රූපේ හුඟක් වෙනස් වෙලා.
තව ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ඇයට දැන් හුඟ වයසයි. දැන් කොන්ද කුදු වෙලා හකු වල ගැහිල්ල ඇස් යට ගෙහිල්ල හම රැලි වැටිලා කොන්ද හන්දිපත් කකියනවා. දැන් ඇය නැමීලා ඉන්නේ. තව ටිකක් වෙලා යනකොට ඇය මැරිලා වැටුණා. දඟල්ලා මැරිලා වැටුණා. දැන් මැරිලා එක දවසක් ගිහිල්ලා වගේ. දැන් දෙකක් තුනක් ගිහිල්ලා වගේ. මේ විදිහට නවසීවතිකයම පෙන්නනවා. කේම බලාගෙන ඉන්නවා. අන්තිමට ඇටකෑලි ගොඩක් මිස කේමාවක් එතන නෑ. නැතකර ලස්සන රූපයක් එතන නෑ. තැන් කේමට ජීවිතය හොඳටම වැටහෙන්ඩ ගත්තා. බුදුරජාණන් වහන්සේ කේමට කතා කළා. භාගිතුන් වහන්සේ කේමට කතා කරල කරුණු කාරණා හොඳට පැහැදිලි කළා. එදා කේමට අනුශාසනා කරන්න දේශනා කරපු ගාථාරත්නයන්ගෙන් එකක් තමයි අපි අර මුලින් සෙහිපත් කළේ. ඒ රාග රත්තානු පතන්ති සෝතන් සයං කතම් මක්කට කෝව ජාල. මකුළුවා හැම වෙලාම කරන්නේ දැලක් බඳින එක. එක මකුළුවගේ සිරිතන. මකුළුවා දැලක් බැඳලා මකුළුවා මැද්දට වෙලා ඉන්නවා. කෘමි සතෙක් කොහෙන් හරි ඇවිල්ල දැලේ පැටලිච්ච ගමන් මකුළුවා දුවල ගිහිල්ල ඒ සතාගේ රසය උරාබුණු. සතාගේ රසය බීලා මකුළුවන් නැවත කොහෙ දෙයන්නේ. මකුළුවන් නැවතවතාවක් කියන්නේ හිටපු තැනටමයි. ආයෙත් සතෙක් පැටලුණු ආයෙත් මකුළු අයිතෙන්ට යනවා. ඒ සතාගේ රසය බීල හිටපු තැන්ට යනවා. දැන් මේ වටෙන් ආපු සත්තු මකුළුවා ව්‍යාපු දැලට ඇලුනා. අපේ පිනතින් හිතනවද මකුළුවා කොහටවත් එල්ල නෑ කියල. මකුළුවත් ඇලිලා ඉන්නේ. කොහාටද ඒ දැලටමයි. එතට කොහොමද මකුළුවා ඇලිල කියල කිවී. මකුළුවගේ ජීවිතය තියෙන්නේ මේ දැලත් එක්ක. මකුළුවට දැලදාලා යන්ඩ හැටියක් නෑ. එතකොට මකුළුව කොහට දෙන් ඇලිල ඉන්නේ. මකුළුවා දැලට ඇල්ල. පිටිං එන කට්ටිය දැලේ එලිලා. එනම් ඒ රාග රත්තානු පතන්ති සෝතන් සයං කතම්මක් කටකෝවජාල. ඒ රාග රත්තානු පතන්ති සෝතන්. රාගයෙන් දේශයෙන් මෝහයෙන්. යම් කෙනෙක් බැඳිලනම් යම් දේකට ඔහුත් හරියට අර මකුළුවා බැඳුන වගේම තමයි. එවිදියට සිහිපත් කරහම පිනතින අපි ගැන කල්පනා කරහම අපි අපේ කියලා නිවසක් හදල තියෙනවා. නිවසෙන් පිටත් වෙලා කොහේරි යන මොන කටයුතු ටික හරි කරගෙන ආපහු හැන්දෑවි නිවසට එනවා. ආයෙත් පහුවදා වෙනත් වැඩකට පිටත් වෙනවා. ආයෙත් රෑවෙනකොට නිවසට එනවා. පහුවදත් තවත් කොහට හරි පිටත් වෙනවා. ආයෙත් රෑවෙනකොට නිවසට එනවා. අපේ මකුළුවාගේ වෙනසක් පේනවද? මකුළුවත් පැටලෙන සතාගාවට යනවා. ඒ සතාගේ රසය බොනෝ ආපවහිටපු තැන්ට යනවා. අපිත් ගෙදරින් එලියට බැහල වැඩකට යනවා. ඒ වැඩ ටික ඉවර කරනවා. අපව හැන්දෑවේ ගෙදරෙනවා. මකුළුවා දැලට ඇලිල අපිත් ගෙදරට ඇලිලා. ඇත නවාතැනට ඇලිලා. තමන්ගේ තෘෂ්ණාවේ තමන්ම ඇලිලා. තමන්ගේ තෘෂ්ණාව නැමති සාගරයේ තමන්ම වැටිල ගහගෙන යනවා. පින්නතුන යම් කෙනෙක් මහා ගංවතුරකට අහු වෙලා. ගංවතුරෙන් බේරෙන්ට එහාට මෙහට පීනනවා. මෙයට හම්බෙන ලොකු කොටයක්. මෙයයි කොටේ උඩට ගොඩ වෙනවා.
දැන් කිසි කරදරයක් නෑ. කොයි තරම් ගං වතුර ආවත් මෙයාට නිදාගන්න පුළුවන් තරම් කොටයක් හම්බෙලා තියෙනවා. දැන් ඕක හිත කොටේ උඩට වෙලා ඉන්නවා. වතුර පෙවෙන්නේ නම් නැහැ. නමුත් කොටේ උඩට නැගලා ඉන්නේ පුද්ගලයාට නොදැනෙන යමක් එතන වෙනවා. ඔහු කොටේ උඩ ඉන්නවා, කොටේ වතුර උඩ තියෙනවා. දැන් මේ වතුරෙන් පාවෙලා කොටේ කොහාටද යන්නේ? කොටේ ඈතට ගිහිල්ලා වතුර වැඩි තැනකට යනවා. ඊට පස්සේ කොටේ ගිහිල්ලා ගඟට වැටෙනවා. ගඟ දිගේ වේගෙන් කොටේ පාවෙලා යනවා සාගරය දක්වා. නමුත් කොටේ උඩ ඉන්න මිනිහා මොකද කල්පනා කළේ? එයාගේ හැටි කල්පනාව හොඳ ආරක්ෂාකාරී තැනක් ලැබුණා කියලා. දැන් කොහෙවත් ආරක්ෂාවක් තියෙන බව පේනවද එතකොට? දැන් ගඟට වැටිලා දැන් මුහුදට යනවා. ආන් ඒ වගේ තමයි අපිත් මේ ගෙදරට වෙලා ගෙයක් හදාගෙන දැන් වැඩ ඉවරයි, දැන් හොඳයි, දැන් නිදහස්. එහෙම හිතාගෙන අපි වැඩ කරනවා. නමුත් අපි නිදහස්ද? අපි තාම මේ සංසාරයේ හිරකාරයෝ විතරයි. වහල්ලු විතරයි. කාටද වහල්? වහල් වෙලා තියෙන්නේ තමන්ගෙම ඉන්ද්‍රියන්ට. ඇහැට වහල් වෙලා ඇහැට ඕන දිහා යනවා. දිවට වහල් වෙලා දිවට ඕන දිහා යනවා. කනට වහල් වෙලා කනට ඕන දිහා යනවා. කයට වහල් වෙලා කය සතපවන්ඩ බොහොම සුවදායක තැන් හොයනවා. ඔයින් ඔබ්බට ගියපු ජීවිතයක් අපි කාටවත් නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරලා මේ ගාථාවේ දෙවනි පද දෙක පැහැදිලි කරනවා. සයං කතම් මක්කට කෝජාලා ඒතම්පි චෙත්වාන වජන්ති දීරා. නමුත් පින්නතුනි, මේ ලෝකේ ජීවත් වෙනවා නම් යම් පණ්ඩිත පුද්ගලයෙක්, ඥානවන්ත පුද්ගලයෙක්, අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහය. ආන්ගේ ඥානවන්තයා මෙන්න මේ තෘෂ්ණාව නැමැති දැල කපලා දානවා. අපිට තෘෂ්ණාව නිසා පැටලිලා ඉන්නේ. ඥානවන්තයා තෘෂ්ණාව නැමැති දැල කපනවා. ඒ තම්පි චෙත්වාන වජන්ති දීරා. දීරා කියලා කිව්වේ ඥානවන්තයාට. අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහය. ආන් ඒ කපා දැමීම තුළ සියලුම දුක් නැති කරන්න ඔහුට පුළුවන්කම තියෙනවා. ඒක කරන්නේ ප්‍රඥාවන්තයා. භාග්‍යවතුන් වහන්සේ කේමට මේ ටික පැහැදිලි කරලා තවත් ගාථාවක් පැහැදිලි කරනවා. ඒ ගාථාව අට කතාවේ සඳහන් වෙනවා. දැන් කේමගේ රුවට ඇලිලා, සමහර කට්ටිය ගෙදරට ඇලිලා, සමහර අය ඇඳුම් වලට ඇලිලා, සමහර අය යාන වාහන වලට ඇලිලා, මිනිස්සු වැඩියෙන් ඇලිච්ච දේවල් තියෙනවනේ. දැන් කේම ඇලිලා ඉන්නේ මොකේටද? රුවට. දැන් භාග්‍යවතුන් වහන්සේ කේමගේ රුව ගැන කියලා දෙනවා. මේ નિසරු රුව සරුයි කියලා කතා කරන්න කොහෙවත් තියෙනවද තැන? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව මේ කය හරියට නිකන් අසූචි පුරවපු කල ගෙඩියක් වගේ. ගත යුතු හරයක් නැහැ. මේ කයේ ඇටකෝටු තියෙනවා 300ක් කියලා සඳහන් කරනවා. එතකොට නහරවැල් 900ක් විතර කියලා සඳහන් කරනවා. අර ඇටකෝටු 300ක් මේ නහරවැල් වලින් තැන තැන බැඳලා තියෙන්නේ. වැඩ ඔක්කොම ඉවර කරලා ඊළඟට මස් ගලපවල තියෙනවා. හැම ඇටකෝටුවක් වටේට මොනවද තියෙන්නේ? මස් තියෙනවා. ඊට පස්සේ ඒ මස් ටික ඔක්කොම එකතු කරලා අමු හමක් පොරවලා තියෙනවා. එහෙම නේද කය තියෙන්නේ? ඇටකෝටු 300යි, නහරවැල් 900යි, ඒ වගේ මස් ගලපවල අමු හමක් පොරවලා තියෙනවා. නරක් වෙන නිසා. අනික් සත්තු සිව්පාවන්ගෙන් කරදර එළඹෙන නිසා.
ඒ පොරවපු හම සමහර එකක් කළුයි. සමහර එකක් රතුයි. තවත් එකක් තලෙලලුයි. විවිධ හං පොරෝල්ල තියෙන්නේ. හමේ පාටකෝක වුණත් අභ්‍යන්තරය එක වගේම තමයි. එහෙම නං මේ කය අසූචි කලයක් වගේ කියලා දේශනා කළන්නේ. අපි විසින් අපිවම වෙලාවකට රවට්ට ගන්නවා. බොහොම සුකයි සුභයි කියලා අපි කල්පනා කරනවා. අපි කෙනෙකුට බොහෝසේ ප්‍රිය කරනවා. නමුත් පිඩතුනී අපි සමහර වෙලාවට කෑම ටික සකස් කරලා මේසෙ උඩ තියහම අපි අර ගොඩාක් ඇලුම් කරන කෙනා. අපි දකිනවා අපි එන්ඩ කලින් අපිට හොරෙන් අර කෑමෝලට අතදදා කනවා. වටපිට බලබල හොරෙන් කනවා. එහෙම කාලා නැවත තිබුණ වගේම ඒටික පිළියල කරලා යනවා. එක්කෙනෙක් හොරෙන් දැක්ක එහෙම කනවා. දැන් ඔහුට පුළුහන්ද බොහොම ප්‍රියමනාපෝ ගිහිල්ල ඒ කෑමටික බෙදාගෙන කන්න අපහසුයි. වෙච්චි කෙරිච්ච දේ හොඳටම දැක්කා. නොදැක්ක කෙනට ප්‍රශ්නයක් නෑ. දැන් ඔහු අකමැතියි කෑමකණ්ඩ. හේතු අතදාලා ගත්ත හින්දා. කවුද දැම් මේ අතදාලා තියෙන් අර මම ඉතාම කැමති කෙනා. ද මම ඉතාම කැමති නමුත් අතදාපු හින්දා දැන් කෑමට කැමති නෑ. ඒ කියන්නේ පිළිකුල් බවක් තියෙනවා. ආං එහෙනම් ඕනෑම පිරිසිදු වස්තුවක් මේ අතින් ස්පර්ශ කලාට පස්සේ එක අපිරිසිදු වස්තුවක් බවට පත්වෙනවා. ඒ තරම්ම කුණු ගොඩක් තියෙන්නේ. අර හමෙන් වහල තියෙන්නේ. එතකොට අපි අතදාපු නිසා අකමැති. නමුත් කටට දාලා ඒ ආහාරය යම් කෙනෙක් හැපුවොත් හපාපු එක මේ සෙවුඩ දැම්මුත් තන් තව කෙනෙගේ අතට දුන්නොත් කොහොම පිළිකුලක් තියද. මේ සෙවුඩ තියෙනකොට සුවඳ කෑම කට දාලා කෙලයි සමයි එක මිශ්‍ර කරහම ඒක පරම පිළිකුල් තත්වයකට පත්වෙනවා. ඊට පස්සේ අර මේක හරි ලස්සන්ට භාගිතුන් වහස පැහැදිලි කරන එක තැනක. අපි සිමෙන්ති අනන්න ගියහම වැලිත් ගෙනල්ල දානවා. ගලුත් ගෙනල්ල දානවා. සිමෙන්තිත් ඕකට දානවා. දාලා වතුරත් දානවා. වතුරත් දාලා අර සවල අරගෙන කලවන් කරනවා. ඒ වැඩීම තමයි කට ඇතුළි කරන්නෙත් කියල සඳහන් කරනවා. බතුත්දානවා ව්‍යෑංජනත්දානවා තවත් තියෙන දේවල් දානවා ඊට පසේ කෙල සෙම කට ඇතුළෙන් එකතු වෙනවා සවලෙන් කරන වැඩේ දිවෙන් කරනවා ඊට පස්සේ ඔක්කොමාපහු ඇතුළට දාන. හැබැයි ඔය ටික දිවෙන් කලවන් කරලා ඇතුළට දාපු ආහාර ටික නම් පරම පිළිකුල්. කැමතිම නෑ කෙනෙක් දකිින්ට. ආහාර මාර්ගයේදිගේ මේක ගමන් කරලා ඊළඟට ආමාශයට එකතු වෙලා පැසවූ නොපැස වූ ආහාර කලවන් වෙනවා. සාමාන්‍ය පුද්ගලයාගේ ශරීරයේ බඹයක් විතර. තමන්ගේ බඹයෙන් බඹයක් විතර තමයි ශරීරය. එතට ඒකින් අඩි 2.5 3 විතර පාද දෙක තියෙනවා. සාමාන්‍යයෙන් අඩි 3.5 විතර කඳ කෑල්ල තියෙනවා. මේ කය මොනතරං පිළිකුල් සහගතද. කටේ ඉඳලා අඩි 3 විතර පහලින් බහිශ්‍රාවය කරන තැනට ශරීරයේ ප්‍රමාණය. මේ ඇඟ හරහා අඩි 3 විතර දුර මේ කෑම ගියහම තේරෙනවද කෑම්වලට වෙලා තියෙනදී. පරම දුර්ගන්ධ තත්ත්වයට පත්වෙලා අතින් ස්පර්ශ කරන්න අකමැති තත්ත්වයට පත්වෙලා. මේ අඩි 3 විතර ගිය. එතකොට මේක ඇතුළෙන් ආපු දේ ආපහු බලන්ඩ කැමතිත් නෑ
කිසිම සුවඳකුත් නෑ. ඒ කියන්නේ මේ හරහා ගමන් කරපු ටිකට අපි සමහරලාට මේ අනුභව කර හිටපු පළතුරු ගෙඩියක් අපි කියමු බෝක්කුවේ මේ පැත්තෙන් වැටුණා කියලා. එහා පැත්තෙන් ගියහම ගන්නවා. නමුත් එහෙනම් මේ ශරීරයේ හරහා එහෙම ගියහම ආයෙනම් කවුරුවත් ගන්නෙම නෑ. දැන් තේරෙනවද කය කොයිතරම් පිළිකුල්ද? මේ පිට පැත්තෙන් අර ඔතලා තියෙන හැම දිහා බලාගෙන මේකට මොනතරම් මිනිස්සු ඇලිලාද? මේක නිසා මිනිස්සු කොච්චර ඇන ගන්නවද? ගහ ගන්නවද? කපා ගන්නවද? කොටා ගන්නවද? සමාජයේ ඇති වෙලා තියෙනවා නම් යම්කිසි අර්බුදකාරී තත්ත්වයක්. පවුලක ඇති වෙලා තියෙනවා නම් යම් ආරවුල් තත්ත්වයක්. වැඩියෙන්ම ඇති වෙලා තියෙන පවුල් ආරවුල් මේ වාගේ ප්‍රශ්න නිසා. ආවාහ විවාහ ප්‍රශ්න. අනියම් සම්බන්ධතා. මේ නොයෙක් දේවල් නිසා තමයි මේ ප්‍රශ්න. මේ දේවල් නිසා තමයි යනගන්නේ කපාගන්නේ කොටාගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට අඥානගේ පැතුමම මේ කුණු ගොඩයි කියලා දේශනා කරන්නේ. ඇයි මම යමෙකුට කැමතියි. ඇයට වෙන කෙනෙක් කැමතියි කියලා කිව්වොත් එක්ක කැමතියි කියපු පුද්ගලයාට පිහියෙන් අයිනවා. ඇයත් මම අතෑරලා ඔහුත් එක්ක යනවනම් ඇයත් අඬගහගෙන ගිහිල්ලා ඇයටත් පිහියෙන් අයිනවා. තවත් නොයෙක් ආරවුල් උසාවිවල පොලිසිවල සීමාවක් නෑ. ඉතින් ඒ නිසායි දේශනා කරන්නේ මේ අඥානයාගේ පරම පැතුම මේ කුණු ගොඩද කියලා අහන්නේ. නමුත් ප්‍රඥාවන්තයා මේක නුවණින් දකිනවා. ප්‍රඥාවන්තයා මේක නුවණින් තේරුම් අරගන්නවා. තේරුම් අරගෙන වහවහ ඒකෙන් මිදිලා සසරින් එතර යන්න පාරක් හදනවා. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. දැන් සමහර කෙනෙක් අපි කියමු අපි කතා කළා වගේ අනියම් සම්බන්ධතාවය. තමන්ගේ ස්වාමියා අනියම් බිරිඳක් ගාවට ගිහිල්ලා. ඒින්ද බිරිඳට තියෙන ලොකු දුක. ඒ නිසා අවබෝධයක් ප්‍රඥාවක් නැති ඇය ස්වාමියා එක්කත් දබර කරනවා අර අන්‍ය කාන්තාව එක්කත් දබර කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේක සසර දකින්න හොඳම තැන. ඔහු අද ඇයත් එක්ක ගියපු නිසා මට තියෙන වේදනාවක්. හැබැයි අද විතරක් නෙමෙයි මේ වේදනාව මම පෙරත් ඕන තරම් විඳලා තියෙනවා. අදත් ඒකම විඳිනවා. තවත් සංසාරේ නතර වුණොත් අනාගතයටත් මට ඒකම විඳින්න සිද්ධ වෙනවා. මම ඔහුට කැමතියි, ඔහු ඇයට කැමතියි. දැන් මම කැමති මගේ වස්තුව, මගේ ස්වාමියා. ඔහු මම අත්හැරලා වෙන කෙනෙකුට කැමතියි. එතකොට මම ප්‍රිය කෙනා මගෙන් වෙන් වෙලානේ තියෙන්නේ. එහෙනම් පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන් වෙන්වීමත් දුකයි, අකමැති අය එකතු වීමත් දුකයි. මේක තේරුම් අරගෙන සසර දැනගෙන සසර දැකලා කාරණාව අවබෝධ කරගෙන වහවහා සංසාරයෙන් එතර යන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ඒගොල්ලන්ට තමයි කිව්වේ ප්‍රඥාවන්තයා කියලා. ප්‍රඥාවන්තයා මෙන්න මේ තණ්හාව නැමැති දැල කපනවා. හැම පැත්තෙම තියෙන තණ්හාවේ දැල කපනවා. හැබැයි ඒ දැල කපාගත්ත දවසට ඔහු දුකින් නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහයි. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. මනාව යම් කෙනෙක් මේ සසර දකින්න උත්සාහ කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කරන්න උත්සාහ කරනවා නම් රාගය, ද්වේෂය, මෝහය තදංග වශයෙන් ප්‍රහාණය කරලා දවසක නැත්තරම නැති කරන්න කටයුතු කරනවා නම් ඔහු වහවහා සංසාර සාගරයෙන් එතරට යන්න සුදුසුයි කියලා. එමනම් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික දේශනා කරලා ඉවර වෙනකොට කේමා බිසව සියලුම ආභරණ දරාගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජ්ජුරුවන්ට කතා කරලා රජ්ජුරුවන්ට සඳහන් කළා මහරජය කේමා එක්කෝ අද මහනවෙන්ඩ වටිනවා. එහෙම නැත්තන් කේමා අද පිරිනිවම් පාණ්ඩ වටිනවා. මොකද රහත් වනාට පස්සේ ගිහි කෙනෙ එක්කො එදාම මහනවෙන්ඩ ඕනේ එම නැත්තම් පිරිනිවම් පාණ්ඩෝනේ. සමහර වෙලාවට අපි අහනවා දවස් 7ක් ඉන්න පුළුවන් කියලා. එහෙම කාරණාවක් ධර්මයේ තුල නැහැ. එක්කෝ එදාම පිරිනුවම් පාණ්ඩුව නැත්නම් එදාම මහාන වෙන්න ඕනේ. මොකද මේ අරහත්ත්වයේ කියන අති පිරිසිදු తත්වය ගිහි ජීවිතය තුළ දරන්න බෑ කියලා සඳහන් කරන්නේ. එහෙනම් පැවිද්දෙක් වෙන්න ඕනේ. රජ්ජුරුවන්ට මේ කාරණාව සඳහන් කරාම රජ්ජුරුවන්ට පුදුම සතුටක්. මොකද රජ්ජුරුවන්ගේ එකම බලාපොරොත්තුව මේකනේ. කේම ඉහළට ගේන එකනේ. නමුත් දැන් බිම්බිසාර රජ්ජුරුව සෝවාන් වෙච්ච කෙනෙක්. කේම මේ වෙනකොට රහත් වෙලා ඉන්නේ. රජ්ජුරුව සඳහන් කළා ස්වාමීනි පිරිනිවන් පාන එකේ කිසි අර්ථයක් නැහැ. ඒ හින්දා කේම පැවිදි කරවන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් භික්ෂුණීන් වහන්සේලා කේමාව පැවිදි කෙරෙව්වා. මෙන්න මේ කේම තමයි අපේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් වහන්සේලා අතර අග තනතුර ලබන්නේ. නමුත් මුල් කාලේ හිටපු හැටි අද ඉන්න හැටි එතකොට අපේ හැමෝගෙම ජීවිතේ එහෙම වෙන්න බැරිද? මුල හුඟක් වැරදි ඇති. නමුත් බුදු දහම මනසට ආවට පස්සේ ඒ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හැබැයි බුද්ධාගම හිතට එන තාක්කල් ඔහු වෙනස් වෙන්නේ නැහැ. ඒක ගිහි පැවිදි දෙගොල්ලටම එහෙමයි. මේ ධර්මය තමන්ගේ හිත ඇතුළට යන්න ඕනේ. මේ ධර්මයේ තමන්ගේ හිත ආක්‍රමණය කරන්න ඕනේ. ඔහුගේ හිත කවදාවත් අකුසලයට නැමෙන්නේ නැහැ කියන කාරණාවයි මෙතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. එනම් ප්‍රඥාවන්ත භික්ෂුණීන් වහන්සේලාගේ අගතනතුර කේමා බිසවට ලැබුණා. සත්පුරුෂ ස්වාමි පුරුෂයෙක් නිසා, කල්යාණ මිත්‍ර ස්වාමි පුරුෂයෙක් හිටපු නිසා කේමා බිසව මේ සඳහා මහා කල්ප ලක්ෂයක් සංසාරේ පාරමිතා පුරලයි හිටියේ. එහෙම පාරමිතා පුරලා හිටියත් තමන්ගේ පාරමිතාව අන්තිම ජීවිතයේ නමුත් වැටහෙන්න යම් කාලයක් ගත වෙනවා. බොහෝ අයට. එහෙමනම් රූප මදයෙන් මත් වෙලා රූප තෘෂ්ණාවෙන් මත් වෙලා කලක් ගත කරපු කේමාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය වෙනවත් එක්කම සාංසාරික කුසල් අවදි කරගෙන වහවහා නිර්වාණ ප්‍රභූමියට ගමන් කරපු බවයි මේ ගාථා රත්නයෙන් සඳහන් කරන්නේ. එහෙමනම් පින්නතුනි අපිට පණිවිඩයක් මේ ගාථාව තුළ තියෙනවා. මේ කයට අපිත් ඕන තරම් බැඳිලා ඉන්නේ. එදිනෙදා කරන වැඩ කටයුතු වලට ඕන තරම් බැඳිලා ඉන්නේ. ඒ කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. මේ කාරණාවලට බැඳිලා අපේ ජීවිතයේ ඔහේ නිකන් එතනම එකතැන පල් වෙන ජීවිතයක් වගේ. අලුත් නැවුම් බලාපොරොත්තු ජීවිතය ඇතුළේ මොකවත් නැහැ. තියෙන වැඩ ටික කරනවා. නමුත් මේ සංසාරයෙන් එතර යන්න ඕනේ කියලා අලුත් හැඟීමක් අපි ජීවිතයට ගොඩ නගලා නැහැ. මේ බියකරු සංසාරේ මෙච්චර ඈතමම යනව නේද? ඇති මේ ගිය ගමන කියලා ඒක නවත්තන්න ඕනේ කියලා කල්පනාවක් නැහැ. එහෙම කල්පනාවක් නැත්තේ යම් දුකකට මූණ දෙනකන් විතරයි. දුකක් ආවට පස්සේ හිතෙනවා ඉක්මනට මැරෙනවා නම් හොඳයි කියලා. ආයෙ නූපදිනවා නම් හොඳයි කියලා. හැබැයි දුකක් එළඹෙන තාක්කල්, ලෙඩක් වැළඳෙන තාක්කල් අපිට ওই කාරණාව හිතිලා නැහැ. ඔය කාරණාව හිතුනේ නැති නිසා කුසල් දහම් රැස් කරන්න අපි උත්සුක වුණා මදි. තමන්ගේ වැඩ කෙරුවා, බිරිඳගේ වැඩ කෙරුවා, ගෙදර වැඩ කෙරුවා, දරුවන්ගේ වැඩ කෙරුවා, ජීවිතේ හෙම්බත් වුණා.
දැන් දන්නෙම නැතු ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ වෙන මොන වැඩක්වත් කරන්න බෑ. හැබැයි අනික් අය වැඩ කරනවා, පින්කම් කරනවා, සිල් ගන්නවා ආරංචි වෙනකොට හිත ඇතුලේ සමහර කෙනෙකුට දරන්න බැරි තරම් දුකක් එනවා. මට සිල් ගන්න යන්නත් නැහැ. මට බණ අහන්න යන්නත් නැහැ. මට කටින පින්කමට යන්නත් නැහැ. මේ ආදි වශයෙන් බොහෝසේ දුකටපත් වෙනවා. නමුත් තමන්ට යමක් කරගත හැකිව තිබුණ කාලේ තමන්ගේ කාර්යය යෙදුනේ නැහැ. එහෙනම් ප්‍රඥාවන්තයා අද දැන් මේ වෙලාවෙම ඒකට උත්සුක වෙනවා. ඒක තමයි ප්‍රඥාවන්තයාගේ හැටි. එහෙම නැත්තම් අහනවා විතරයි, අහන වෙලාවට හිතනවා විතරයි, අනික ලෞකික කටයුතු වලට ගියහම මේක එකක්වත් මතක නැහැ. හෙට කරමු, පස්සේ කරමු, අනිද්දාට කරමු. එහෙම හිතා හිටියහම මම සඳහන් කළේ දැන් අපිත් ජීවිත සෑහෙන්න ගෙවිලා. බොහෝ වෙලාවට අපි ජීවත් වුණ කාලෙට වඩා අපිට ජීවත් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි. ඒ කාලය තුලත් මේක තේරුම් නොගත්තොත් තව ඉස්සරහට මුහුණ දෙන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. තව අංශභාගය හැදෙන්න තියෙනවා. තව දනිස් කැක්කුම හැදෙන්න තියෙනවා. තව සමහරට පිළිකා මතුවෙන්න තියෙනවා. තව වකුගඩු නරක් වෙලා කියන්න කාලෙ තියෙනවා. ඒතකොට ඒ ප්‍රශ්න වලට ආපහු මුහුණ දෙන්න ගියහම නැවත ඔහොම නිදහසක් තියෙනවද? ඔය නිදහස නැත්තම් ඔය නිදහස තියෙන වෙලාවේ වහ ජීවිතයේ කුසලයෙන්ම පුරවන්න ඕනේ. එදාට එක්තැන් වෙලා තනි ඇඳක ඉන්න කාලේ නමුත් තමන් කරගත්ත පින්කම් ටික ගැන කල්පනා කර සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉගෙනගත්ත දහම් කාරණාව මෙනෙහි කර සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒක නිසා කිසිම දෙයක් හෙටට කල් නොතියා අදම දැන්ම වහාම වීරියෙන් යුක්තව මේ භයානක සංසාර සාගරේ තරණය කරන්න. සසරට ඇලිලා බැඳිලා ඉන්න මේ කෙලෙස් මුල් ටික ගලවලා උදුරලා අයින් කරන්න වීරිය වඩන්න මේ රැස් කරගත් උතුම් කුසලයේ ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා කල්පනා කරනවා.